18 ඔලෙල් ගානේ කෙටි පේපර් එකේ 2018 කෙටි පේපර් එකේ පළවෙනි ගාන මිනිසුන් 10 දෙනෙකුට අවුරුත් ලියන්න එපාද? අල්ල ලියන්න මම අවස්ථාව දෙන්න පොඩ්ඩක් ඉන්නකෝ. ඔතන කියව ළමයි මෙහෙම. උගන්නදී ලියන්න කොහොමද? මිනිසුන් 10 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගතවන බව ඇස්තමේන්තු කර ඇත. මිනිස්සු 10 දෙනෙක් ඉන්නවලු. ඒ වැඩේ කරන්න මිනිස්සු 10ක් දාලා. ඉතින් වැඩේ ඉවර කරන්න දවස් 6ක් යනවලු. හරි. ආගන්න. ওই වැඩක් ගැන කියන්නේ ළමයි. ඒ වැඩේ කරන්න මිනිස්සු 10 දෙනෙක් දාලා. 10 දෙනෙක් දැම්මට පස්සේ දවස් 6ක් යනවලු. ඉතින් ළමයි 10 දෙනෙක් එක්ක එකතු වෙලා දවස් 6ක් වැඩ කරනවා නම් අනි මනුස්සෙත් ඒ වැඩේ පැවරුවොත් 10 වරක් 6 දවස් 60ක් යනවා. එක පුද්ගලයෙක් තනියෙන් ওই වැඩේ කරොත් දවස් 60ක් යනවා. හරි. එක පුද්ගලයෙක් දැන් 10 දෙනෙක් දාලා 10 දෙනෙක්ම දාලා දවස් 6ක් යනෝනේ. එක මිනිස්සෙක් දැම්මොත් එතකොට 10 වරක් 6 දින 60ක් යනවා. එන ওই වැඩේට ගත වෙන්නේ ළමයි මිනිස් දින 60යි. මිනිස් දින ගාන කියන්නේ එක මිනිස්සෙක් වැඩ කරොත් යන දින ගාන. එන ওই වැඩේට ගත වෙන්නේ මිනිස් දින 60යි. හරි. ඒක මතකයිනේ. ඊට පස්සේ බලමු. අස්තමෙන්තු කරාට ඊට පස්සේ කියනවා එමෙන් දෙගුණයක වැඩක්. අන්න ඒ වගේ දෙගුණයක වැඩක් ළමයි. දැන් මේ වැඩේ කරන්න කලින් කියපු වැඩේ කරන්න මිනිස් දින 60යිනේ යන්නේ. දැන් කියන ඒ වගේ දෙගුණයක වැඩක්. ඒත් ඒ වගේ දෙගුණයක වැඩක් නම් ඒකට යනවා මිනිස් දින 120ක්. දැන් කලින් එකට ගත වෙන්නේ මිනිස් දින 60 නම් මිනිස් දින කියන අත්තම් 60 නම් ඔය පස්සේ කියනෝනේ ඒ වගේ දෙගුණයක වැඩක් ගැන. ඒ දෙගුණයක වැඩේට යනවා මිනිස් දින 120ක්. ඒ කියන්නේ ඔය පස්සේ කියන වැඩේ පසුව කියන වැඩේ දෙන්නෙක් එකතු වෙලා කරොත් පසුව කියන වැඩේ තනි පුද්ගලයෙක් කරොත් දවස් 120ක් කරන්න වෙනවා. එයි අර වගේ දෙගුණයක වැඩක් නේ. හරි. එහෙනම් මිනිස් දින 120ක කරන්න හදන්නේ. බලමු. එන් දෙගුණයක වැඩක්. ඒ කියන්නේ මිනිස් දින 120ක වැඩක්. කිරීමට මිනිසුන් 8 දිනකට ගත වෙන දින ගන්න අන්නර. ළමයි මිනිස් දින 120 වැඩේ. අත්ත 120 වැඩේ. 8 දිනකට ගත වෙන දින ගන්න අහනවා. ඒ එතකොට මිනිස් දින 120 වැඩේට දානවා මිනිස්සු 8 දෙනෙක්. තනියෙන් කරොත් නේ මිනිස් දවස් 120ක් යන්නේ. තනියම කරොත් දවස් 120ක් යනවා. හැබැයි දාන උතන 8 දෙනෙක්. ඉතින් ළමයි 8 දෙනෙක් දැම්මොත් යන දින ගාන අඩු වෙනෝනේ. මේ මොයි කියන වැඩේ තනියම කරොත් තමයි දවස් 120ක් යන්නේ. 8 දෙනෙක් දැම්මොත් ගත වෙන දින ගාන අඩු වෙන්න ඕනනේ. 120 8න් බෙදුවම හරි. බලන්න. 120 බෙදනෝ 8න් උත්තරේ ළමයි 15යි. එච්චරයි උත්තරේ. හරි. ඊට පස්සේ ළමයි මේ ආගන්න මේ පේපර් වැදගත් ඉතාම හොඳේ. දැන් 2020 පේපර් එකත් මේ හැරියට මේවි. හරි. ඊට පස්සේ ළමයි දෙවෙනි ගාන කවුරුවක් ගන්නද ලියන්න එපා. 2x වර්ග ධන x ඍණ 6 සාධක සොයන්නලු. ඊයේ පේපර් එකෙත් මේන් ගානක් තිබුණා මතකයි. 2019 තිබුණා. ඒක 2020 තියෙන්නේ හොඳේ. x වර්ග ධන x ඍණ 6. මේ මෙතන ඕනනම් මොකුත් නැත්නම් එක දාන්න පුළුවන්. හරි.
ඊට පස්සේ ළමයි මැද පදේ දෙකට කඩන්න ඕනනේ මේවයි. අහගන්න. මැද පදේ දෙකට කඩන්න ඕන. ළමයි වැඩි කරාම මෙන්න මුලට සංඛ්‍යාවක් තියෙනවා මේ. මුලට දෙකක් තියෙනෝනේ. එහෙනම් මුලට දෙකක් තියෙනවා. මුලට දෙකක් තියෙනවා ළමයි. දෙවර හොඳට බලාගන්න. ඊයේගේ මුලට දෙකක් තිබුණේ අද එකේ මෙතන දෙකක් තියෙනවා. එතකොට ගන්න වැඩි මතකයිනේ. දෙවරක් 6. දෙවරක් 6 ළමයි 12යි. අන්න වැඩි කරාම 12ක් කියන ඒවා තමයි අපි ලියන්න ඕන. වැඩි කරාම 12 නේ ඒවා මේ. එක්වරක් 12 12යි. දෙවරක් 6 12යි. තුන්වරක් 4 12යි. ඔන්න වැඩි කරාම 12ක් කියන ජෝඩි තුනක් තියෙනවා. දැන් මෙන්න මේ එක හදන්න ඕන. එක හදන්න පුළුවන් මෙහෙම. ඍණ 3යි ධන 4යි. ඍණ 3යි ධන 4යි කියන්නේ ධන 1යිනේ ළමයි. බලන්න. ඔන්න මැද පදේ දෙකට කඩන්න සංඛ්‍යා දෙක හොයාගත්තා. එහෙනම් මෙතන 2x වර්ග. ඔන්න ඍණ 6ක් ලියනවා. දැන් මැද තියෙන මෙන්න මේ 1යි මේක දෙකට කඩන්න පුළුවන් මෙහෙම. ඍණ 3ix ධන 4ix. ඍණ 3ix ධන 4ix. හරි. ඒක මකරම මම. දැන් ඉතින් ළමයි පොදුවේ එළියට ගන්න ඕන. මේ දෙකට x පොදුයිනේ. එහෙනම් x එකක් ගන්න එළියට. ඔන්න x එකක් එළියට ගන්නවා. බලන්න. එතකොට මෙතන මේකෙන් x එකක් එළියට යන නිසා තව එක x අකුරක් ඉතිරි. දෙකක් ඉතිරි. එහෙනම් ඇතුළේ ඉතිරි ළමයි 2x. දැන් මෙතනින් x අකුර එළියට ගිය නිසා මෙන්න මේ ඍණ 3 ඉතිරි. හරි. ඊට පස්සේ ඔයාලා මෙහෙම හිතන්න. මේක හිතන්න දෙක වැඩි කිරීම 2යි කියලා. දෙක වැඩි කිරීම දෙක. එතකොට දෙකක් තියෙනෝනේ. මේක හිතන්න දෙක වැඩි කිරීම 3යි කියලා. ඒතර එතනත් දෙකක් තියෙනෝනේ. එහෙනම් මේකේ ළමයි දෙකක් එළියට ගන්න පුළුවන්. බලමු. ඔන්න මේක හිතුවේ දෙක වැඩි කිරීම 2යි කියලා නේ. දෙකක් එළියට ගියාම තව දෙකක් ඉතිරි. x අකුරකුත් ඉතිරි. දැන් මේක හිතුවේ දෙක වැඩි කිරීම 3යි කියලා නේ. දෙක වැඩි කිරීම 3. දෙක එළියට යනවා එතකොට 3 ඉතිරි. ඉතින් අන්තිමට එන්නේ ළමයි වරහන් දෙකක්. එක වරහනක් පේන්නම තියෙනවා. මේ තියෙන 2x ඍණ 3. දෙපළම තියෙන ඒකනේ. එහෙනම් එක වරහනක් ඉන්නේ ළමයි 2x ඍණ 3. අනිත් වරහන ගන්න මේකෙන් සහ මේකෙන්. x ධන 2. ඔන්න ඒකත් ඇදුවා. ලියන්න නම් එපා කවුරුත් ඔය. ඊට පස්සේ ළමයි තුන්වෙනි ගානේ තියෙන ත්‍රිකෝණයක්. අපි දන්න ඔය කෝණ තුනේ එකතු 180යි නේ. 3x කෝණේ x කෝණේ 80 කෝණේ 3x ධන x ධන 80 සමානයි 180යි. හේතුව ලියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය 180 නිසා. මේ ධන 80 ළමයි මෙහාට આવත් ඍණ 80යි. ඒතර එහා පැත්ත ඉතිරි මේ 3x ඉතිරි ධන x ඉතිරි. 3x ධන x කියන්නේ 4x. ඒ පැත්ත ඉතිරි ළමයි 4x. දැන් බලන්න. මේ 180 80ක් අඩු කරාම 100යි. ඊට පස්සේ දෙපැත්තම බෙදලා බලන්න 4න් x සමානයි 25ක් kV.
ඒක x සමානයි 25 වෙනි දෙපැත්තම 4ෙන් බෙදුවම. හරි. ඒක ලේසි ළමයි. එසේ 4 වෙනි ගාන මේ දක්වා මේ ටික ඉක්මනට ලියා ගන්න. ඔය ටික ඉක්මනට ලියා ගන්න. හරි. එහෙනම් මගනවා. ලීලි ඉවරයි මැකුවා. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේකේ මේක සමචතුරස්‍රයල්ලෝ මේක කේන්ද්‍රික ඛණ්ඩයක්ලෝ මේක සමචතුරස්‍රයල්ලෝ මේක කේන්ද්‍රික ඛණ්ඩයක්ලෝ අපෙන් අහන මෙන්න මේ සංයුක්ත රූපයේ පරිමිතිය. ඉතින් ළමයි මේව මම ඔයාලට ඉගන්නුවා. පරිමිතිය හොයන්නේ මේ වටේම රවුමක් ගිහිල්ලා එන්න ඕනේ එකතු කරගෙන. මේ දිගයි මේ දිගයි මේ දිගයි මේ දිගයි මේ දිගයි. ඒ සියලුම දිගවල් එකතු කරාම තමයි පරිමිතිය එන්නේ. හරි. එතකොට මේක ළමයි සමචතුරස්‍රයන්නේ. එහෙනම් මේක 4 නම් මේකත් 7යි. මේකත් 7යි මේකත් 7යි. ඉතින් මෙතන මේ කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍රයේ තියෙන මෙතනනේ. එතන මේකට කියන්නේ අපි අරය. ඒ අරය 4 නම් මෙතන තියෙන මේ අරයත් 7යි. හරි. දැන් අපිට වටේ දිග හොයන්න මේ 7යි මේ 7යි මේ 7යි මේ 7යි මේ චාප දිගයි එකතු කරන්න ඕන. හැබැයි චාප දිග අපි දන්නේ නැහැ නේ ළමයි. එහෙනම් ඉස්සෙල්ලම කරන්න වෙන්නේ චාප දිග හොයන්න වෙනවා සූත්‍රයේ. ළමයි චාප දිග හොයන සූත්‍රය මතකයි. වෘත කාලක් තියෙන්නේ. චාප දිග සම්පූර්ණ වටයක් හොයන සූත්‍රය 2πr නේ. මෙතනදී 2πr ගෙන් 4න් එක.
සම්පූර්ණ රවුමකින් කාලා. නැත්තම් 360න් 90 දැම්මත් හරි. බලමු. දෙකට දාන්නේ 2. 5 වෙනුවට දාන්නේ 22 බෙදීම 7. R කියන්නේ මේ අරේ තියෙන්නේ 7යි. එහෙනම් R වෙනුවට දාන්නේ 7. ඊට පස්සේ 4න් 1. මේ 7ට මේ 7 කපන්න පුළුවන්. ඕන මේකට මේක කපන්නත් පුළුවන් නැත්නම් මෙහෙම කරන්න. දෙවරක් 22 44යිනේ. ඒ 44 මේ 4න් බෙදනකොට 11යි. මෙන්න මේ චාප දිගාව ළමයි 11 කියලා. දැන් ඉතින් අපෙන් අහන්නේ පරිමිතිය. පරිමිතිය වල කොහේ හරි තැනකින් පටන් ගන්න. මෙතනින් පටන් ගමු. 7 ධන 7 ධන 11 ධන 7 ධන 7. අන්න ඒ වටයක් එකතු කරන් එනවා. 7 ධන 7 ධන 7 ධන 7 ධන 11. 7 1යි 2යි 3යි 4යි 11 1යි. එකතු කිරීම කවුරුත් දන්නෝ. උත්තරය ළමයි 39යි සෙන්ටිමීටර. ඔන්න මේකේ පරිමිතිය 39යි. ඔබ ලියාගන්න ඉක්මනට. හරි. ඔන්න ළමයි මේකේ පරිමිතිය එව්වා. තව චුට්ටක් අහන් ඉන්නකෝ. ඔයාලට කිව්වොත් ළමයි මේ වගේ රූපයක වර්ගඵලය සොයන්න කිව්වොත්. අහගන්න. මේ වගේ රූපයක වර්ගඵලය හොයන්න කිව්වොත් මෙහෙමයි කරන්නේ. මේ සමජ දැන් ඕනම රූපයක වර්ගඵලය හොයන්න සූත්‍රයක් ඕනමනේ. ඒතර මේකේ වර්ගඵලය හොයන්න පුළුවන් දිග වැඩි කිරීම පළල කියන සූත්‍රයෙන්. ඔයාලට මේ වගේ රූපයක වර්ගඵලය හොයන්න කිව්වොත් මේකේ වර්ගඵලය හොයන්න දිග වැඩි කිරීම පළල කියන සූත්‍රය භාවිත කරනවා. ඉතින් මේ කොටසේ වර්ගඵලය හොයන්න πr වර්ගයෙන් 4න් 1. උත්තේක වර්ගඵලය πr වර්ගනේ. πr වර්ග වැඩි කිරීම 4න් 1 දාලා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඔයාලා අන්නේ වර්ගඵල දෙක එකතු කරාම මුළු වර්ගඵලය එනවා. වර්ගඵලය ඇහුවොත් එහෙම හොයන්න. වර්ගඵලය හොයන්නේ සූත්‍ර වලින්. හොඳයි ඒක මතකයිනේ. මේකේ වර්ගඵලය හොයන සූත්‍රය දිග වැඩි කිරීම පළල. මේකේ වර්ගඵලය πr වර්ග වැඩි කිරීම 4න් 1. සූත්‍රයෙන් දෙපාරක් හොයලා උත්තර දෙක එකතු කරා නම් මුළු වර්ගඵලය එනවා ළමයි. හරි.
ඒක අහන්නේ නැහැ නේද? හරි. ඊට පස්සේ ළමයි පස්වෙනි ගාන 4 බෙදීම x ඍණ 1/8 2x. ළමයි මේක භාග ගානක්. භාග ගණන් වල මේ අඩු කරද්දී මේ හරයයි මෙතන හරයයි සමාන වෙන්න ඕනනේ. මෙතන 2x තියෙන මෙතන 2x ගන්න පුළුවන්. මේක යට වැඩි කරන්න දෙකෙන්. හැබැයි යට වැඩි කරොත් උඩත් දෙකෙන් වැඩි කරන්න ඕන. උඩ යට දෙකෙන් වැඩි කරනවා මේ. එතකොට 4 වරක් 2 8යි. යට x වැඩි කිරීම 2 2x. මෙතන 1/8 2x. අන්න බලන්න දැන් හරයන් සමානයි නේ. මෙතන 2x මෙතන 2x නම් උත්තරේට එන්නේ 2x. උඩ මේ 8න් එකක් අඩු කරාම 7යි. උත්තරේ එනවා 7 බෙදීම 2x. මෙකුවා අඩු කිරීමක් කරේ එකතු කිරීමක් කරේ තිබුණොත් විතරක් හරයන් සමාන කරන්න. ඊයේ බෙදීම ගානක් කියලා දුන්න මතකයි. මෙතන බෙදීමක් තිබුණොත් බෙදීම ලකුණු මෙතන බෙදීමක් තිබුණොත් බෙදීම ලකුණු වැඩි කිරීම කළා. උඩ යට මාරු කරලානේ හදන්නේ. මෙතන බෙදීමක් තිබුණොත් ඒක වැඩි කිරීම කරනවා. එතකොට මේකේ උඩ යට මාරු වෙනවා. එකතු කිරීම අඩු කිරීම ගණන් වල හරයන් සමාන කළ යුතුයි. හරි. ඊට පස්සේ ළමයි 6 වෙනි ගාන බලමු. හරි. රූපයේ ABC සරල රේඛාවකි D ඇති තොරතුරු අනුව DAB විශාලත්වය සොයන්න. අන්න ළමයි අපෙන් අහන DAB. මේකට හරින්න. අහන්නේ DAB. DAB කියන්නේ D වල ඉඳන් A හරහා B ට යනකොට හැදෙන කෝණය DAD.
D A B D වලින් ඉඳන් මෙහෙම A හරහා B ට යනකොට මෙතනනේ කෝණය හැදෙන්නේ. මේකේ නම ළමයි DAB නේ. මෙන්න මේ කෝණය අහන්නේ. ඒක x කියලා හිතුවම ලේසි ළමයි හදන්න. ඒ කෝණය මම x කියලා ගත්තා. ඒක x කියලා ගත්තා. එතකොට ගාන හදන්න ලේසි වෙයි. බලමු. නැත්තම් එහෙම ඕනක් නෑ ළමයි. මේ බලන්න. මේක අංශක 30යි නේ. මෙන්න මේක ළමයි සමද්විපාත ත්‍රිකෝණයක් නේ. මේ පාදේ මේ පාදේ සමාන නිසා මේක සමද්විපාත ත්‍රිකෝණයක්. එහෙනම් මේක 30 නම් ළමයි මේකත් 30යි. මේ සමාන මේ පාදේ ඉස්සරින් තියෙන 30 නම් මේකට ඉස්සරින් තියෙන මේකත් 30යි. ඒක ලියන්න ඕන හැබැයි. මේක නම ළමයි BDC 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 කෝණේ අංශක 30යි. BDC කෝණේ අංශක 30යි. හේතුව සමාන පාදවලට මේක ලියන්න සමද්විපාත ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. සමද්විපාත ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. ඔන්න මේක 30 කියලා හොයාගත්තනේ දැන්. ඊට පස්සේ ළමයි මේ බලන්න. ඔයාලට තේරෙනවද දන්නේ නැහැ මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත්. මේක බාහිර කෝණයක් නේ. මේ බලන්න. මේ ත්‍රිකෝණේ පාද මෙහාට දික් කරලා හැදෙන මේ බාහිර කෝණේ මේ දෙකේ එකතුව මේ කෝණේ එකතුව මේකට සමානයිනේ. හරි. මේ කෝණ නම ළමයි ABD. මෙන්න මේ ABD කියන කෝණය. ABD මෙන්න මේ කෝණ සමානයි මේ 30යි මේ 30 එකතුව. 30 ධන 30. ඒකට හේතුව ළමයි අර බාහිර කෝණය සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණවල එකතුව. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව. එතන මේක 30 නම් මේක 30 නම් 30යි 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 එකතු නම් උත්තරේ මේ 30යි 30යි එකතු නම් 60යි. ඔන්න මේ කෝණය 60 එනවා ළමයි. හරි. හරි ළමයි මේක සමද්විපාත ත්‍රිකෝණයක් නේ. එහෙනම් මේකට ඉස්සරින් තියෙන කෝණය 60 නම් මේකට ඉස්සරින් තියෙන මේකත් 60 වෙන්න ඕනනේ. එහෙනම් DAB අංශක 60යි. DAB අංශක 60යි. හේතුව අර මෙන්න මේකමයි. සමද්විපාත ත්‍රිකෝණයක දැන් මේක සමද්විපාත ත්‍රිකෝණයක් නිසානේ ගත්තේ. මේක 60 වුණා හින්දා මේකත් 60යි කියලා ගත්තනේ. ඒක අර සමද්විපාත ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. ඔන්න ලියා ගන්න ළමයි.
මකනවා. ඊට පස්සේ ළමයි 7 වෙනි ගාන 26යි දශම 3 26.3 සමානලු 10 1.4 දෙවෙනි බලයට මේලු ඉතින් ලඝු 26.3 අගය අහනවා. ඉතින් ළමයි ඒක වහන්නම් මේ දර්ශක තියෙන එක ලඝු කරන්න වෙනෝනේ. ඊයේත් මම මේන් ගානක් කියලා දුන්නා. මේ 10 මෙහාට ගේන්න. ගේනකොට මේ 10 මෙහාට එනකොට 10 පුංචි වෙනවා. ඒතර LOG දාන්න ඕන. 10 අර පැත්තට ගියාම මෙහෙ ගිහිල්ලා පුංචි වුණා. ලඝු දාන්න ඕනේ එතකොට. ඊට පස්සේ මේ පොඩියට තියෙන 1.4 ඒක ලොකු වෙනවා. ඊට පස්සේ ළමයි මේ බලන්නකෝ. ලඝු 10 පාදයට ගණන් වලදී ළමයි සාමාන්‍යයෙන් අර 10 පාදේ ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් 10 පාදේ ලියන්නේ මෙහෙම දාන්න LG දාන්න. 10 පාදේ ගණන් නම් LOG දාන්නෙත් නැහැ LG දාන්නේ මෙතන 10 දාන්නෙත් නැහැ. මෙතන නොලියුවොත් තියෙන 10 පාදය. ඔන්න LG 26.3 ඊ අගේ අහන්නේ. ඒකේ අගේනේ අහන්නේ. මේ ආව ළමයි 1.42යි. ලියාගන්න. ඔයාලා 2018 පේපර් එක සාමාන්‍ය මුලින් ඉඳලා මම අමාරු කරලා තියෙනවා. 2019 නම් ඊ අමාරු නෑ එච්චර. මේ ළමයි 8 වෙනි ගානේ ඔයාලා පොඩි වෙලාවක් 8 වෙනි ගාන හදන්න උත්සාහ කරන්න. මට උත්තරේ මැසේජ් එක දාන්න ඕන.
හරි. හරි. උත්තරේ යවන්න බලන්න ළමයි. හරි කාටවත් හදා ගන්න බැරි වෙලානේ. මේ බලන්නකො ළමයි මෙහෙ බලන්න මෙහෙ බලන්න. ආයෙවන්න එක ළමෙක් කිව්වා ආයෙවන්නකෝ මට බලාගන්න බැරි වුණා. දහයයි. හරි බලමු. එක ළමෙක් උත්තරේ බලමු මේක හරියනවද කියලා. ළමයි මේ කියන එක තේරුම් ගන්න හිමීට. හරි මල්කිත් එව්වා 10 හරි. පිරිමි දරුවත් එව්වා හරි. ළමයි මෙහෙමයි. අපිට කියනවා මෙහෙම. සචින් මේවා හදන්න ඕන. වර්ගඵලය 880 වූ ඍජුකෝණාස්ත්‍ර කඩදාසියක්. වර්ගඵලය 880 වුණ. මෙන්න මේ වගේ කඩදාසියක්. මේක කඩදාසියක්. ඍජුකෝණාස්ත්‍ර කඩදාසියක් තියෙන ඒකේ වර්ගඵලය 880යි. කඩදාසියක්. පතුලේ ආරේ 14 වූ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. මෙන්න මේක ළමයි මේ සිලින්ඩරේ වටේට අලවලු. බලන්න. මෙන්න මේ කඩදාසියේ මේක වටේ අලවලාලු.
එහෙනම් ඔයාලට තේරෙන්න ඕන ළමයි මේ කඩදාසි වර්ගඵලය 880 නම් ඒකනේ මේ සිලින්ඩරේ වටේට මෙහෙම අලවන්නේ. ඉතින් මේ සිලින්ඩරේ වර්ගඵලය කියන්නේ මේ ප්‍රදේශයනේ. ඒරියා එකනේ. ඒතර මේ ප්‍රදේශයේ ප්‍රමාණය 880 නම් මේ සිලින්ඩරේ වටේ ප්‍රමාණය වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයත් 880ම වෙන්න ඕනනේ. එයි ළමයි මේකේ වර්ගඵලය මේ ප්‍රදේශයේ ප්‍රමාණය 880ක ප්‍රමාණයක් නම් ඕක මේක වටේ ඇලෙවුවට පස්සේ මෙහෙම මෙන්න මේකේ වටේ ප්‍රමාණය මේකේ වටේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ මේ වක්‍ර පෘෂ්ඨයේ ප්‍රමාණය 880ම වෙන්න ඕනනේ. ඒකනේ ඒකොලෙන් ඕක අලවලා තියෙන්නේ. එහෙනම් මේකේ වර්ගඵලය 880 නම් මේකේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයත් 880ම වෙන්න ඕන. නැත්තම් ළමයි හරියටම අලවන්න බෑනේ. මේකේ වර්ගඵලය 880යි. එහෙනම් මේකේ වටේම වර්ගඵලයත් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයත් හරියටම 880 වුණොත් තමයි ගානට මොකලේ අලවන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි හරියටම අලවලා කියලා ඔතන කියනෝනේ. හරියටම වැසෙනසේ අලවා යන්න. එහෙනම් ඉතින් මේකේ වර්ගඵලය 880 නම් මේකේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයත් 880 වෙන්නේ නැති. ඕන දන්නවනේ ළමයි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොන සූත්‍රය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි. ඒක කවුරුත් පාඩම් කරලා තියෙන්නේ. 2πr h කියලා සූත්‍රයක් කවුරුත් දන්න ඕනේ. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි 2πr h. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අර දුන්නේ 880යි නේ. එහෙනම් මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට දානවා 880. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට දානවා 880. ඉතින් දෙකට දාන 2. පයි වෙනකොට දානවා 22 බෙදීම 7. r කියන්නේ අරය. දෙකෙන් අරය 14යි. ඉතින් h කියන්නේ ළමයි උස. උස දන්නේ නැහැ. එහෙනම් h වලට h ම දානවා. එදි ළමයි මේක සුළු කරගන්න තියෙන්නේ. සුළු කිරීම වල දන්නෝනේ කවුරුත්. මේකට මේක කපන්නේ ඇයි? 4 7 ඒවා 1යි. 14ට 7 ඒවා 2යි. දෙවරක් 22 44යි. 44 මේ දෙකෙන් වැඩි කරාම 44 දෙකක් 88යි. ඒතර h නේ හින්දා 88යි h. එන් දෙපැත්තම 88න් බෙදුවා නම් h සමානයි 10 එනවා. මේ කවුරුත් අහගන්නකෝ. වර්ගඵලය 880 වෙන කඩදාසි කොලයක් දීලානේ. ඉතින් ඒකනේ මේක වටේ මේ වක්‍ර පෘෂ්ඨය අලවන්නේ. එහෙනම් හරියට මැලෙවුවා නම් ඉතින් මේක වර්ගඵලය 880 නම් මේක වටේ වර්ගඵලයත් 880 වෙන්න ඕනනේ. හරි. එහෙනම් දැන් අපි දන්නවා මේක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 880 කියලා දන්නවා. සූත්‍රයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොන සූත්‍රයේ 2πr h නේ. ඒතර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය දන්නෝනේ 880 කියලා. දැන් මෙතන මේකට දානවා 880. දෙකට 2. පයිට ඒක දාලා අගයන් හොයන්න පුළුවන් නේ. දැන් මෙතෙන්ට ආවනේ. එහෙනම් ළමයි තනි කරන්න මේ 88 නැති කරන්න ඕන. මේ පැත්ත බෙදනවා 88න්. මේ පැත්ත බෙදනවා 88න්. එතන මේ 88ට මේ 88 කැපෙනවා. මෙහි ඉතිරි ළමයි h. එහෙනම් 880ට 88 ඒවා 10යි. h සමානයි 10යි. very good. එක ළමයා හැදුවේ නැත්තේ. හරි. අනිත් සියලුම ළමයි හැදුවා. පන්තියේ සියලුම ළමයි හැදුවේ එකම ළමයා හැදුවේ නැත්තේ. ඒ ළමයි ලියා ගන්න.
රූප අඳින්න ඕනේ ඉතින් හොඳේ රූප මම ඔයාලට කිව්වනේ රූප තියෙන රූප සලහන් ගැන කියද්දී රූප සලහන අඳින්න ඕන නැතුව නම් හදන්න බෑ හිතින් හදන්න බෑ ඔයාලා එච්චරම දක්ෂම නෙවෙයිනේ ඉතින් රූපේ ඇඳලා හදන්න ලොකුම දක්ෂම ළමෙක් කරන රූප ඕනේ නැහැ CNC ගන්න වගේ ළමයිට එයාට රූපේ හිතින් මවාගෙන හදන්න පුළුවන් ඒ CNC ගන්න මට්ටමේ ළමයි මෙතන ඉන්නවා නම් එයාලා රූපේ නෝන්ද හැදුවයි කියලා ප්‍රශ්නයක් නැහැ අනිත් ළමයි ටික රූපේ ඇඳලා ගාන තේරුම් අරන් හදන්න ඉතින් රූපේ හිතේ මවාගෙන හදන්න යන්න එපා අඳින්න රූපේ හරි ඊට පස්සේ ළමයි 9 වෙනි ගාන එන්න මෙහෙම රූපයක් දීලා C කියලා ලක්ෂයක් තියෙනවා මෙතන D කියලා ලක්ෂයක් තියෙනවා මෙතන A කියලා ලක්ෂයක් තියෙනවා මෙතන B කියලා ලක්ෂයක් තියෙනවා හරි මේක ළමයි 40ලු පොඩි ගන්න එක ඒක ඕනේ 40යි මේක 15යි ඔව් හරි මෙන්න මේකේ අහන ළමයි අපෙන් DEC විශාලත්වය අපෙන් අහන ළමයි DEC එහාට හැරෙන් සියලුම දෙනා මේ ළමයි මේ DC ලක්ෂ්‍ය මෙතන පරිධියට යා කරාම මේ DC ලක්ෂ්‍ය මෙතෙන්ට යා කරාම මෙතන හැදෙන කෝණේ 15යි නේ බලන්නයි DC ලක්ෂ්‍ය එතකොට මෙතෙන්ට යා කරාම හැදෙන මෙන්න මේකත් එහෙනම් 15 වෙන්න ඕනනේ මේක 15 නම් මේකත් 15යි නැත්තම් මෙහෙම හිතන්න අනිත් පැත්තට හිතන්න පුළුවන් මේ AB ලක්ෂ්‍ය මෙතෙන්ට යා කරාම හැදෙන මේ කෝණේ 40 නම් මෙහෙම යා කරාම හැදෙන මෙතන කෝණෙත් 40යි ඒක ලියන්නත් ඕන හොඳේ මේක නම බලන්න ACB 40 කියලා ලියන්න ඕන ACB සමානයි 40යි හේතුව එකම වෘත්තඛණ්ඩයේ කෝණ එකම වෘත්තඛණ්ඩයේ කෝණ
සමාන නිසා මේ A හා B ලක්ෂ මෙතෙන්ට ආ කරම හැදෙන කෝණේ 40 නම් මේකත් 40 වෙන්න ඕනේ කියලා රූප සටහන ලකුණු කරා. ඒව ලියන්නත් ඕන ළමයි. හරි. ඊට පස්සේ බලන්න. අපෙන් අහන්නේ ළමයි DEC නේ. අහන්නේ ළමයි DEC කෝණේ මෙන්න මේක. DEC මෙන්න මේක අහන්නේ. හරි ලේසි ළමයි. මේ ත්‍රිකෝණේ ගත්තා මේක බාහිර කෝණේනේ. ඒක මේ මෙන්න මේ දෙක එකතුවට මේ කෝණේ එකතුවට මේ බාහිර කෝණ සමානයිනේ. එහෙනම් DEC සමානයි 40 ධන 15. DEC කෝණය සමානයි 40 ධන 15. ඒකට හේතුව බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ වල එකතුවට සමාන නිසා. මේ බාහිර කෝණේ ත්‍රිකෝණයක බාහිර කෝණේ මේ දෙක එකතුවට සමානයි මේ බාහිර කෝණේ. හරි. හතලිහයි 15යි 55යි ඔන්න ඒක අංශක 55යි. හරි ලියාගන්න. හරි. ඊට පස්සේ ළමයි 10 වෙනි ගාන x වර්ග ඍණ 36 සමානයි බිඳුව. x වර්ග ඍණ 36 සමානයි බිඳුවයි. මේ ඍණ 36 මෙහාට ආවොත් ධන 36යි. එතකොට මෙහි ඉතිරි ළමයි x වර්ග මේ මෙතන තියෙන වර්ගෙ මෙහාට ආවොත්
වර්ගමූලය වෙනවා. එතකොට ධන හොරේට දාන්න ඕන. මේ වර්ගෙ මෙහාට ආව වර්ගමූලය වුණා. එතකොට ධන හොරේට දාන්න ඕනේ. x සමානයි ධන හොරින 36 වර්ගමූලය 6යි. එච්චරයි ඒක හරිය ලේසි. ඔය ලියන එක වේගෙන් ලියන්න හොඳේ. බෑ ගොන්නක් දිනා ලියන්න එපා පොඩ්ඩක් වත්. හරි. ඊට පස්සේ ළමයි කියන මේ අර ඔයාලට ඊයේ මං සූත්‍රේ නැතෝ හිතින්නේ ගාන හැදුවේ. අර බටේකින් වතුරේන ගානක් හැදුවේ ළමයි. අර ලීටර් 420 ටැංකියක් පිරවෙන ගතවන කාලේ ඊයේ හෙව්වේ ළමයි. ඒව හොයන්න සූත්‍රයකුත් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. ඒක පාඩම් කරගන්නද? ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදීම කාලය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක අර බට වලින් නල වලින් ජලය හරි මොනවා හරි ද්‍රවයක් ගලා එනවනම් මේ සූත්‍රය දාන්න පුළුවන් ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදීම කාලය කියලා සූත්‍රයක් තියෙනවායි. ඒකෙන් ගණන් හදන්න පුළුවන්. අද මේ කාලේ ඒකෙන් හදන හැටි කියලා දෙන්නම්. අවුරුත් කියවන මාත් එක. ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය ගලාගෙන නලයකින් ධාරිතාව ලීටර් 480 වූ ටැංකියක්. අන්න ටැංකිය ළමයි ධාරිතාව 480. ඒ කියන්නේ ධාරිතාව කියන්නේ මුළු පරිමාව. සම්පූර්ණයෙන් පිරවීමට මිනිත්තු 8ක් ගත වේ. ටැංකියේ සම්පූර්ණ පරිමාව දීලා ළමයි 480යි. ඒ 480 පිරවෙන්න ගතවන කාලයක් දීලා මිනිත්තු 8යි. ශීඝ්‍රතාවනේ අපෙන් අහන්නේ. පරිමාව ටැංකියේ පරිමාව 480ක ටැංකියක් තියෙන්නේ. ඒක පිරෙන්න ගත වෙන මිනිත්තු 8ක්. ඉතින් 480 8න් බෙදුවට පස්සේ ළමයි 480 8න් බෙදුවට පස්සේ උත්තරය 60යි. ඔන්න ඔය වතුර ගලාගෙන ශීඝ්‍රතාවය 60යි. එන මිනිත්තුවට ලීටර් 60යි. මිනිත්තුවට ලීටර් 60යි. ඒ සූත්‍රය පාඩම් කරගන්න. එතකොට හරි ළමයි. වටවලින් වතුර එනව නම් ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදන්න කාලය. ඒ සූත්‍රය පාඩම් කරගන්න.
හරි. ඊට පස්සේ ළමයි සුදුසු වචන යොදා හිස් තැන් පුරවන්නලු. ඔයාලට මම නීතිය දුන්නනේ ළමයි. බලන්නකෝ. ඔය නීතිය ඔයාලා ලියාගත්තා. ළමයි මෙහෙම සමාන්තරාංශයක් තියෙනවා. නීති තුනක් මම කියන්නවා. මේ සම්මුඛ පාද සමානයි කිව්වා. ඊට පස්සේ මේ කෝණයට මේ කෝණේ මේ කෝණේ සමානයි කිව්වා. සම්මුඛ කෝණ සමානයි කිව්වා. සමාන්තරාංශයක සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි. බලන්නකො එතනින් ওই ස්ථාන පුරවන්න පුළුවන්. හොඳයි බලන්න. සමාන්තරාංශයක සම්මුඛ පාද හා කෝණ සමාන වෙයි. ස්ථානට එන්න ඕන පාද හා කෝණ. මේ සම්මුඛ පාදයි. මේකට මේකයි මේකට මේකයි. මේ කෝණයට මේ කෝණේ මේ කෝණයට මේ කෝණේ සමානයි. සම්මුඛ පාද හා සම්මුඛ කියලා තියෙනෝනේ. සම්මුඛ පාද හා කෝණ සමාන වෙයි. ස්ථාන ලියන දෙන්නේ පාද හා කෝණ. ඊළඟ තව කියලා දුන්නම මෙහෙම. මේ විකර්ණයක් මෙහෙම ඇන්දොත් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා කියව මතකයි. විකර්ණයක් මෙහෙම ඇන්දොත් වර්ගඵලය දෙකට බෙදෙනවා. එතන මේකේ වර්ගඵලය සමානයි. මේ ප්‍රදේශීය ප්‍රමාණය මේ ප්‍රදේශීය ප්‍රමාණය සමානයි. එහෙනම් වර්ගඵලය ළමයි සමානව දෙකට බෙදුණානේ. ඒරියා එක සමානව දෙකට බෙදුණා. ප්‍රදේශය මේ ප්‍රදේශය සමානව දෙකට බෙදුණානේ. ඒ කියන්නේ වර්ගඵලය ළමයි සමච්ඡේදනය වුණා. වර්ගඵලයේ සමච්ඡේදනය වුණා. සමච්ඡේදනය වුණා කියන්නේ මේකේ වර්ගඵලයයි මේකේ වර්ගඵලයයි සමානයි කියන එක. හරි. එහෙනම් ඊළඟ හිස්තැනකින් ළමයි සමාන්තරාංශික එක් විකර්ණය මගින් එහි වර්ගඵලයේ සමච්ඡේදනය වේ. ඊළඟ හිස්තැනට එන්න ඕන වර්ගඵලය කියලා. හරි. ඊළඟට 13 වෙනි ගාන බලමු. ඇතිවල 1 සිට 6 තෙක් අංක යොදා ඇති සමබර ධාතු කැටයක් පෙරලීමේදී දෙකෙහි ගුණාකාරයක් හෝ තුනෙහි ගුණාකාරයක් හෝ ලැබීමේ සම්භාවිතාව. ප්‍රශ්නේ කියවන්න ළමයි හිමීට. ඔයි. 1 සිට 6 තෙක් අංක යොදා ඇති සමබර ධාතු කැටයක් පෙරලීමේදී මෙන්න මේ වගේ ධාතු කැටයක් පෙරලනවා මේ. මේව පෙරලනවා කොහෙද හරි පෙරලනවා. හරි. එතන මතකයේ ළමයි නියදී අවකාශය කියන හැටි. S සමාන නියදී අවකාශය කියන්නේ ඕක පෙරළුවට පස්සේ ලැබෙන්න පුළුවන් ආකාර. 1 2 3 4 5 6 ඔයි පැති ඔතන කියනවනේ 1 සිට 6 තෙක් අංක යොදා ඇති සමබර ධාතු කැටයක් කියලා. ඒක පෙරළුවන් ලැබෙන්න පුළුවන් සියලුම ආකාර මෙතන තියෙනවා. ඒක ලැබෙන්න පුළුවන් සියලුම ආකාර තියෙනවායි කියන ළමයි. ඒකට කියන්නේ අපි නියදී අවකාශයනේ. ඔන්න මම නියදී අවකාශය ලිව්වා sample space. හරි. දැන් අහනවා ළමයි ඒකේ. දැන් නියදී අවකාශය ලිව්වනේ. අහන දැන් ප්‍රශ්නයක් මෙහෙම. දෙකෙහි ගුණාකාරයක් හෝ තුනෙහි ගුණාකාරයක් හෝ ලැබීමේ සම්භාවිතාව. අන්න දෙකේ ගුණාකාරයක් වුණත් කමක් නැතිලු. තුනේ ගුණාකාරයක් වුණත් කමක් නැතිලු. දෙකේ ගුණාකාර ළමයි මේවනේ. 2යි 4යි 6යි. අන්නේ දෙකේ ගුණාකාර වුණත් කමක් නැතිලු. තුනේ ගුණාකාර වුණත් කමක් නැතිලු. දෙකේ ගුණාකාර හෝ තුනේ ගුණාකාර බලමු. තුනේ ගුණාකාර බලන්න. එහෙනම් මේකත් ගන්න පුළුවන්. 6 ඉස්සෙල්ලා ගත්තනේ.
දෙකෙහි ගුණාකාර හෝ තුනෙහි ගුණාකාර වනේවට මං හරි දැම්මනේ. දෙකෙහි ගුණාකාරයි තුනෙහි ගුණාකාරයි. ඒවට හරි දැම්මනේ මං. එතකොට එහෙම ඒවා තියෙනවා 1 2 3 4. ඒතර දෙකෙහි ගුණාකාර හෝ තුනෙහි ගුණාකාරයක් ලැබෙනවයි කියුවට පස්සේ එහෙම විය හැකි සිද්ධි තියෙනවා මෙතන 4ක්. ඔක්කොම සිද්ධි 6යිනේ. එහෙනම් දෙකෙහි ගුණාකාරයක් හෝ තුනෙහි ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව වෙන්න ඕන මුළු සිද්ධි 6න් ওই කියන එකට ගැලපෙන සිද්ධි 4ක් තියෙන නිසා සම්භාවිතාව 6න් 4යි. මුළු සිද්ධි 6න් ওই කියන එකට ගැලපෙන ඒවා තියෙන්නේ ඒ 6න් 4යිනේ. එහෙනම් සම්භාවිතාව 6න් 4යි. අද ළමයි හොඳයි මේ කෑ ගහන්නේ නිසද්ද ඉන්නෝ. එහෙම තමයි ඉන්නෝ ළමයි. එක ළමයි මැසේජ් එකක් කරා ඒක දැක්කේ නෑ ආයෙ යවන්න බලන්න. ඔව්. අද ගොඩාක් ළමයි ඉන්නෝ. අද ඉන්න ළමයි 380 ගාණක් ඉන්නවා. තුන්සිය 80 ගාණක් ඉන්නවා. 400 තමයි 400 ගාණක් විතර විභාගෙ ලියන්න ගිහිල්ලා අද. දැන් හවසට ඔක්කොම එයි. එතකොට 800 ගාණක් විතර වෙනවා. හරි. ළමයි මෙහෙමයි. බලමු. 15 වෙනි ගාණ නෑ 14 හැදුවේ නෑනේ 14 40. බලමු. මෙන්න මේක තමයි මේ x වල අගය අහනවා. PQ කියන්නේ විස්කම්භයක්ලු. මේ බලන්න. ඕනේ ඊයේ මං කිව්ව නීතිය අද මතක් වෙනවා ඇති. ළමයි මේක වෘත්ත චතුරස්‍රයක් නේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකය කියලා කිව්වනේ ඊයේ රෑ. ඒ කියන්නේ මේ කෝණේ මේ මැද ඉරෝණ පොඩ්ඩකට අමතක කරමු. තාපොඩි මං අඳින්නම්. මෙන්න මේ කෝණේ එකතුව 180 කිව්ව මතකේ. ඊයේ රෑ කිව්වේ මේ කෝණේ එකතුව 180 කිව්වනේ. එතන මෙතන තියෙනවා 110ක්. එහෙනම් මෙතන හොයන්න පුළුවන් 180න් මේක එකතු 180යිනේ. 180 මෙතන තියෙනවනේ 110ක්. එහෙනම් මෙතන හොයන්න පුළුවන් 180 110ක් අඩු කරනවා. එතන 70යි.
ඒක 70යි. හරි. ඊට පස්සේ වෘත්ත ප්‍රමේයක් කියලා දුන්න මතකද? ඔය කාගෙත් ගාව වෘත්ත ප්‍රමේයන් ටික එක තැන ඇතිනේ. මේක විස්කම්භයක් නම් ළමයි. විස්කම්භයක් මෙහෙම පරිධියට දැන්. මේක විස්කම්භයක් නම් ඒක පරිධියට ආකරම් මෙතන හැදෙන කෝණේ 90 කියලා දුන්න මතකයි. මේ විස්කම්භයක් නම් පරිධිය ගාව ආපාතනය කරන කෝණේ 90යි. ඉතින් මේ තියෙන ළමයි PQ කියන්නේ විස්කම්භයක්. මේක 70 රූපෙලිය විතරයිනේ. ඒක ලියලමු ඉස්සෙල්ලා. මේක 70 කියලා ගත්තනේ. මේක නම ළමයි PQR. මේක නම PQR. PQR සමානයි 180න් අඩු කරනෝ 110ක්. උත්තරේ 70යි. හේතුව ලියන්න වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. මේක එකතුව 180 නිසානේ ගත්තේ. හරි. ඊට පස්සේ ළමයි දැන් විස්කම්භයක් නම් මෙතන කෝණේ 90යිනේ. එහෙනම් මෙතන මේ තියෙන විස්කම්භයක්. විස්කම්භය නම් මෙතෙන්ට යා කරා මෙන්න මේ හැදෙන කෝණේ 90යි. ඒක ලියමු. P R Q. P R Q මෙන්න මේ කෝණේ. P R Q. ඒක අංශක 90යි. P R Q කෝණේ අංශක 90 හේතුව ලියන්න විස්කම්භයක් පරිධිය මත ආපාතිත කෝණය අංශක 90ක් නිසා. ඊට පස්සේ ළමයි මේ බලන්න. දැන් අපිට සමීකරණයක් පේනවා. x ධන 90 ධන 70 ත්‍රිකෝණයේ කෝණ තුන 180යිනේ. ඒක ලියමු දැන්. x ධන 90 ධන 70 සමාන 180යි. ඒකට හේතුව ලියන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය. x ධන 90යි 70යි 160යි සමාන 180යි. ධන 160 මෙහාට આવොත් ඍණ 160යි. ඉතිරි මෙහි x 160 අඩු කරාම ළමයි 20යි. හරි. ලියා ගන්න හොඳ ළමයි වගේ. ඔව් උත්තර ප්‍රමේයන් මං කියවනේ ඕන වෙනවයි කියලා ගොඩාක් ඊයේත් කිව්වා. උත්තර ප්‍රමේයන් ටික තියෙනවනේ නැත්නම් කවුරු හරි ඉල්ලන්න මං කිව්වනේ මං ඒවට දන්නේ නැත්නම් කියන්න කියලා දෙන්නම්. ඔක්කොම ටික එක තැනක ආයෙ දෙන්නම්. පන්තියේ මං දුන්නා. නැවත ඕනනම් දෙන්නම්.
හරි එහෙනම් මැකුවා ඊට පස්සේ ළමයි 16 වෙනි ගාන අනේ 15 වෙනි ගාන ආදායම් බදු ගාණක් තියෙන ළමයි මෙහෙම කියනවා මෙම වගුවට අනුව රුපියල් ලක්ෂ 8ක වාර්ෂික ආදායමක් ලබන තැනැත්තෙකු රුපියල් ලක්ෂ 8ක ආදායමක් ලබන තැනැත්තෙක් ගෙවිය යුතු ආදායම් බද්ද අහනවා එක පුද්ගලයාගේ ආදායම ලක්ෂ 8ලු එක පුද්ගලයාගේ ආදායම රුපියල් ලක්ෂ 8ලු හරි හැබැයි ළමයි මේ ලක්ෂ 8 වුණාට උතන වගුවේ තියෙනවා පළමු රුපියල් ලක්ෂ 5 බද්දෙන් නිදහස් අහගන්න එයාගේ දැන් එක මිනිස්සෙක් ඉන්නවා එයාගේ ආදායම ලක්ෂ 8යි උතන ගාන කියනෝනේ ලක්ෂ 8යි හැබැයි එයාට ලක්ෂ 8ටම බදු බලන්නේ නැහැ මුලින්ම ලක්ෂ 5ක් බද්දෙන් නිදහස් කරනවා එතකොට ලක්ෂ 8ෙන් ලක්ෂ 5ක් බද්දෙන් නිදහස් කරාම තව ඉතිරි ලක්ෂ 3යිනේ ළමයි අන්නේ ඉතිරි ලක්ෂ 3ට තමයි බදු බලන්නේ ඉතින් ළමයි කියනවා ඊළඟ ලක්ෂ 5ටම 104ලු එහෙනම් ඉතිරි ලක්ෂ 3ට බදු බලන්න ළමයි 104 ගානේ කොහොම ගන්නලා තියෙනවනේ ඉතිරි ලක්ෂ 3ට තමයි බදු බලන්නේ ඒකට බලන්න වෙන ළමයි වගුවේ බැලුවොත් 104 ගානේ බලමු මේ බින්දුවකට මේ බින්දුවෙක් කැපෙනවා 304ක් 1200යි එහෙනම් අය ආදායම් බදු ගන්නවා රුපියල් 1200යි ලියා ගන්න ඕනේ හරි ඊට පස්සේ ළමයි 16 වෙනි ගාන අර්ධතයක් තියෙනවා ත්‍රිකෝණයක් තියෙනවා මේක 7යි මේක 7යි හරි මෙන්න මේ මුළු රූපේ වර්ගඵලය අහනවා ළමයි ඔයාලා දන්නෝ වර්ගඵලය හොයන්න ළමයි සූත්‍රයක් ඕනමනේ වර්ගඵලය හොයන්න සූත්‍රයක් ඕනමයි මට මෙන්න මේ අර්ධතේ වර්ගඵලය හොයන්න ඕන මට හොයන්න ඕන මේ අර්ධතේ වර්ගඵලය වෘත්තයක වර්ගඵලය කවුරුත් දන්නෝ 5r වර්ග එහම මෙතන වෘත්ත භාගයක් නේ එහෙනම් 5r වර්ග වැඩි කිරීම භාගේ බලමු 5 වෙනුවට දානවා 22 බෙදීම 7 ඉතින් r කියන්නේ අරය මේ තියෙන අරය 7යිනේ එහෙනම් r වර්ග කියන්නේ තමයි 7 වරක් 7 r වර්ග කියන්නේ 7 වරක් 7 ඉතින් වැඩි කිරීම දෙකෙන් එක මේ 7ට මේ 7 කැපෙනවා 22 ඔන්න මේකක් කපන්න හැකියි
පිකට දෙකේ ඒවා 1යි 22කට දෙකේ ඒවා 11යි ඉතිරින 11ක් 7 77යි cm වර්ග මෙන්න මේ ප්‍රදේශයේ ප්‍රමාණය 77යි කියලා ආවා ඊට පස්සේ ආනොත් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණ වර්ගඵලය කියන්නේ දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස කියන සූත්‍රෙන්නේ ත්‍රිකෝණ වර්ගඵල කියන්නේ දෙකෙන් එකයි ආධාරකයේ වරක් ලම්බක උස කියන සූත්‍රයෙන් දෙකෙන් එකයි ආධාරක මේ බලන්න මේ ලම්බක උස නම් ළමයි 7යි මේ පේනෝනේ ලම්බකේ ඇඳලා තියෙනවා ලම්බක උස 7යි ඒතර ඒක ගිහින් වදින මේක තමයි ආධාරකය ආධාරකෙ නිකන් තේරෙන නිකන් 14ක් වගේ මෙතන මෙතෙන්ට 7 නම් මෙතන මෙතෙන්ටම තියෙන ආධාරකය 14යිනේ මේ බලන්න මෙන්න ළමයි ලම්බක උස මේ තියෙන්නේ 7යිනේ ඒක වදින මේ පාදේ තමයි ආධාරකය ඒක 14යිනේ එන ආධාරකයට දාන 14 ලම්බක උසට දාන 7 මේකට මේ කපන්නේගේ දෙකට දෙකේ 1යි 14ට දෙකේ 7යි 7ඒව 7ක් 49යි දැන් මුළු වර්ග බලය අහනවා මුළු වර්ග බලය අහන්න ඉතින් මේ 77යි 49 එකතු කරන්න ඕන බලන්න එම නිසා මුළු වර්ග බලය හොයන්න නම් මේ 77යි මේ 49යි එකතු කරනවා 9 7යි 16යි 4 7යි 11යි 1යි 12යි 126යි cm වර්ග ඔය ලියා ගන්න ළමයි එහෙනම් මේක මකනවා ලිව්වනේ කවුරුත්
අන්න ළමයි මේ බලන්න. ඊයේත් මම මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියලා දුන්නා. මේ බලන්න මේ දිගට මේ දිග සමානයි. මේ දිග සමානයි. එතකොට මේක මධ්‍ය ලක්ෂ්‍යයක් මේක මධ්‍ය ලක්ෂ්‍යයක් නේ. එහෙනම් ළමයි මේ දිග මේ පොඩ්ඩ අමතක කරලා බලන්න. ඒක පාස්සේ යන්නේමකෝ. මේ පාදයේ හරි මැද මෙතන. මේ පාදයේ හරි මැද මෙතන. ඒතර මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව නෙමෙයි. මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව ළමයි. මේකයි සමාන්තර රේඛාව මතකයි. තව මේ දිග වගේ මේක දෙගුණයක් කියලා කිව්වනේ. හරි. දැන් මම මතොඩේ ආයෙ පෙන්නන්නම්. හරි. ඊට පස්සේ ළමයි මේක පොඩි printing mistake එකක් තියෙනවා. මේක ඉංග්‍රීසි අකුරු දාලා නැහැ. මෙතන A B C එහෙම එන්න ඕන. ඒව දාලා නැහැ කමන්නේ මම මේ කියන විදිහට හදන්නම්. මේක x ළමයි. මේක 20යි. මේක 100යි. මේ බලන්නකෝ ළමයි. මේ බලන්නකෝ. ඔයාලට පේනවද මේ කෝණේ දෙකම එක වගේනේ. එහෙනම් මේක 100 නම් මේක 100යි. අනුරූප කෝණ f අකුරක් තියෙන මේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම එනකොට හැදෙන්නේ f අකුරක් නේ. මේ f අකුරක් මේ. එහෙනම් මෙතන කෝණේ 100 නම් මෙතන කෝණේ 100යි. අනුරූප කෝණ සමානයි නේ. ඊට පස්සේ ළමයි දැන් ඔයාලට මම ගොඩක් කලේ ගන්නවා. මේකේ මේක එකතුව මේ බාහිර කෝණයට සමානයි නේ. එහෙනම් x ධන 20 සමානයි 100යි. x ධන 20 සමානයි 100යි. හේතුව ලියන්න බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුවට සමාන නිසා. හරි. එතන 100යි. මේ ධන 20 මෙහාට ආවොත් ළමයි ඍණ 20යි. එතකොට මෙහි ඉදිරි x දැන් 100න් 20ක් අඩු කරාම ළමයි 80යි. x සමානයි 80යි. ඔන්න ගාන හදා ගන්න. ඔයාලට තේරෙනවද 2019 පේපර් එකේ තියෙන ගණනුයි 2018 පේපර් එකේ තියෙන ගණනුයි එකම වගේනේ. එකම වගේ ওই පාස් පේපර් දෙකක් තුනක් බලාගෙන යන්න. දැන් මේ කරන කෙටි පේපර් ඊයේ කරපු එකයි අද කරන්නේ 2018 නේ ඊයේ 2019 කරානේ. ඒව හොඳට බලා ගන්න. 2020ත් එන්නේ එයින්කත් තමයි හිත සැහැල්ලුවෙන් ඉන්නේ. එතකොට හරි. හිත බරක් කරගන්න එපා, කලබල කරගන්න එපා. දැන් මම 2017ත් කරනවනේ. එතකොට ඔයාලට ලොකු දැනුමක් එනවා. අන්න ආයෙ වෙන න්‍යාස ගානක් ඊයේ වගේම ගාන මං කියවනේ පේපර් දෙක මේකේ කියලා පොඩි වෙනසක් වෙන්නේ කියලා කිව්වනේ මම. ඊයේ වගේම ගානක් තියෙනවා. හරි.
ඉස්සෙල්ලාමයි මේ පේලිය මේ තීරුවෙන් වැඩි කරනවා. මේ දෙක ඍණ එක කියන පේලිය එක ඍණ දෙක කියන තීරුවෙන් වැඩි කරනවා. ඊට පස්සේ මේ පේලිය මේ තීරුවෙන් වැඩි කරනවා. ඊට පස්සේ මේ පේලිය මේ තීරුවෙන් වැඩි කරනවා. ඊපස්සේ මේ පේලිය මේ තීරුවෙන් වැඩි කරනවා. අනිත් පැත්තෙන් නිකන් යන්නේ x y ඍණ 6යි 3යි බලමු. දැන් මේව සුළු කරමු ළමයි. දෙවරක් 1 2යි ඍණ 1 ඍණ 2කින් වැඩි කරාම ඍණයි ඍණයි ධන දෙවරක් 1 2යි ධන 2යි. බලන්න. දෙවරක් 3 6යි මේක මේකෙන් වැඩි කරාම ඍණ 1යි. මෙතන බලන්න. බිංදුවරක් 1 බිංදුවයි 3 වරක් 2 6යි ඍණ 6යි. එහෙනම් බලන්න. බිංදුවරක් 3 බිංදුවයි 3 වරක් 1 3යි. ඒව සුළු කරන්න කියලා දුන්නානේ මම. x y ඍණ 6යි 3යි. දැන් බලමු. 2යි 2යි 4යි. 6 එකක් අඩු කරාම 5යි. එතන බිංදුව මැකුවම ඍණ 6යි. එතන බිංදුව අමතක කරාම 3යි. මෙහි x y ඍණ 6යි 3යි. බලන්න. ඉතින් ළමයා ඔයාලට දැන් තේරෙන්න ඕන. ඍණ 6ට ඍණ 6 3ට 3 එහෙනම් x සමානයි 4යි මේ y සමානයි 5ට. x කියන එක සමානයි මෙන්න මේ 4ට. x සමානයි 4යි. මේ y කියන එක සමාන මෙතෙන්ට y සමානයි 5යි. අන්න උත්තර.
එහෙනම් ලියලා ඉවරයිනේ මකනෝ. හරි. ඊට පස්සේ තමයි 19 වෙනි ගාන. මෙන්න මෙහෙම රූපයක් දීලා හරි. මෙන්න මේකේ ළමයි අහනෝ OCB කෝණයේ විශාලත්වය. OCB මෙන්න මේ කෝණය අහන්නේ. ළමයි ඔයාලට මම දෙයක් මේකේ පෙන්නන්න බලාගෙන කවුරුත්.
හරි. එතකොට ළමයි මේකේ බලන්න. ඕකට මම ඊයේ කියලා දුන්න මතකද දන්නේ නැහැ ළමයි. දැන් මේක ජායක්නේ. මේක ජායක්. ජායේ මේ ජායේ හරිමැද මෙතනනේ. මේ කේන්ද්‍රේ ඉඳලා මේ ජායේ හරිමැදට මෙහෙම ඉරක් ඇන්දොත් මේක ලම්බකය කියලා කියනවා මතකයි. ඊයේ මම මෙහෙම කියලා දුන්නේ. මේ කේන්ද්‍රේ ඉඳලා මේ ජායේ හරිමැද මෙහෙම යා කරොත් මේක අංශක 90 කියලා කියලා දුන්න මතකයි. ඉතින් මේ තියෙන ළමයි කේන්ද්‍රය මේ ජායේ හරිමැදට මෙතෙන්ට යා කරොත් මේක අංශක 90යි. හරි. ඊට පස්සේ දැන් මේවා ප්‍රතිමුඛ හෝන සමානයිනේ මේක 90 නම් මේකත් 90යි. එතකොට මේක 90 නිසා මේකත් 90යි. එතන ඉන්නේ කෝණ හතරම 90 හතරක්. හරි. ඊට පස්සේ මේක මගනෝ